අයිබෝන් එක මගේ රට අපේ සංකල්ප වෙනස් කරන එහෙම නැත්නම් අපේ රටේ ඉදිරි ගමනට ලොකු පිටිවහලක් සපයන්නට හැකි පිරිසක් නිර්මාණය කරන වැඩසටහන එක මගේ රට. අපි දන්නවා අපේ රටේ ව්‍යවසායකත්වය දේශීය වෙළඳපොළ ජය ගන්නවා වශයෙන් ජාත්‍යන්තරයේ ජය ගැනීම පිළිබඳවයි අපි සිහිනමවන්නේ. මොකද ඒ සිහිනය සැබෑවක් වුණොත් පමණයි අපේ ආර්ථිකයේ මේ තියෙන තැනින් තවදුරටත් ප්‍රසාරණය කරගන්නට අපට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන සංකල්පය, ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යවසායකත්වය, ඒ සඳහා අවශ්‍ය කරන නිෂ්පාදකයන්, නිර්මාණකරුවන් ඒ සියලු දෙනාට වේදිකාවක් විදිහට තමයි එක මගේ රට වැඩසටහන අපි නිර්මාණය කළේ සහ මේ පහුගිය සති කිහිපය පුරාම අපි පවත්වාගෙන ගියේ. අද දවසේ අපේ කතානායකයා වෙනදාට කිහිප දෙනෙක් ඉන්නවනේ. අද එක් පුද්ගලයෙක්, සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නේ. ඔහු පිළිබඳව කතා බහ කරද්දී අපට අතීතයේ පටන් මේ අතීතය කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වර්තමාන ලෝකයේ භාවිත කරන අතීතයටත් එහා ගිය සංස්කෘතිකමය වශයෙන් බැඳීමක් පවතින ආසියාකරයේ අපට බොහොම ලෙන්ගතු රටක් වන ජපානය සමග සහසම්බන්ධතාව ගොඩනගමින් රටේ ආර්ථිකය ගොඩනගන්නට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නු පුද්ගලයෙක් චරිතයක් අන්න අපි ඒ චරිතයටයි අද දවසේ එක මගේ රට වැඩසටහනේ ඉඩකඩ ලබා දුන්නේ. අපි බොහොම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමන් අපේ වැඩසටහන වෙනුවෙන්. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. මුලින්ම එතුමන් පිළිබඳව හඳුන්වා දිය යුතුයි. එතුමන් පිළිබඳව හඳුන්වා දීමෙන් අනතුරුව අපට පුළුවන් කතා බහ ආරම්භ කරන්න. ඒ කියන්නේ දැනට දශක 3ක පමණ කාලයක් ජපානය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික, ව්‍යාපාරික පමණක් නෙවෙයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන පුද්ගලයෙක් විදිහටයි ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමන් අපිට හඳුන්වා දෙන්නට පුළුවන් වන්නේ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කොහොමද රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වෙන්නේ කියලා කෙනෙක්ට කොකුසක් ඇති වුණොත් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ HBU විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් හිතුමන්. එතකම 2013 වසරේ සිට ජපාන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති, ජපානයේ පිහිටුවා තිබෙන, ඒ වගේම ජපානයේම පිහිටුවා තිබෙන ජපාන් සංස්කෘතික හා සමාජ සේවා සංගමේ අධ්‍යක්ෂවරයා, 2008 වසරේ සිට ජපාන ශ්‍රී ලංකා සංගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ජපානයේ පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකා ජපාන මිත්‍රත්ව සංගමේ විධායක අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනවා 2007 වසරේ සිට. ඒ වගේම ජපානයේ ශෝටෝකන් කරාතේ ආසියා කරේ අධ්‍යක්ෂවරයා වශයෙන් උත් කටයුතු කරනවා. එවිට ඔබට බොහොම පැහැදිලි ඇයි අපි මෙතුමන්ට අපේ වැඩසටහනට ආරාධනා කළේ කියලා. ඒ විතරක් නෙවෙයි ජපානයේ නියෝජිත නිපෝන් තාක්ෂණික ප්‍රවර්ධන සමූපකාර ආයතනයේ තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහන් අධ්‍යක්ෂවරයා වශයෙන්, ඒ වගේම ජපානය, පිලිපීනය, නවසීලන්තය, රුසියාව, ශ්‍රී ලංකාව වැනි රටවල් වල පුරෝගාමී ව්‍යාපාරිකයෙක්. අපි කියන්නේ අර සාර්ථක වුණු ව්‍යවසායකයෙක්, අපේ රටින් එහාට ගිහිල්ලා අපේ රටට ඩොලර් අරගෙන එන ව්‍යවසායකයෙක්. අපි හැමදාම කතා කරන්නේ රුපියල්, අපේ රටෙන් යන රුපියල් ප්‍රමාණය අඩු කරලා රටට ඩොලර් වැඩිපුර ගේන ව්‍යවසායකත්වයක් නිර්මාණය කළ යුතුයි රට තුල කියලා. අන්න එවැනි චරිතයකට තමයි අපි අද දවසේ ආරාධනා කළේ. පසුගිය කාලය පුරාම ඩොලර් මිලියන 180කට අධික ආයෝජන, අධිතාක්ෂණික ආයෝජන ලංකාවට රැගෙන ආයෝජකයෙක් වශයෙන් උත් එතුමන් හඳුන්වා දෙන්නට පුළුවන්. මා වැඩසටහනේ ආරම්භයට ප්‍රවිෂ්ටය ලබා ගන්නේ ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමනි. ඔබතුමාගෙන් අපිට හොඳ දැනුමක් ලබාගත හැකි වේවි මේ ජපානය සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරමින්. ජපානය කියන්නේත් අපි දන්නවා දෙවන ලෝක යුද්ධෙන් බැටකාලා ඉන්න අනතුරුව න්‍යෂ්ටික බෝම්බ පිපිරිලා නැත්තටම නැති වෙලා අපි කියන්නේ අර පොළවටම හාන්සි වෙච්ච රටක්. හැබැයි අද ලෝකයේ දියුණුම රටක්. ජපානයේ ශීඝ්‍රයෙන් ඒ තත්ත්වයට පත් වෙන්නත් ජපානයට හා සමානව සිටි ආර්ථිකයක් සිටි ශ්‍රී ලංකාව තවමත් මේ වෙනත් රටවල විදේශ ආධාර, ණය ආධාර මත යැපෙන රටක් බවට පත් වෙන ප්‍රධානම හේතුව මොකක්ද? අත වශයෙන්ම කියනවා නම් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ITN නාලිකාවට අද මට ආරාධනා කිරීම පිළිබඳව. අපි හිතනවා නම් අපේ රටට යම්කිසි දැනුමක් ගන්න සහ අපේ රට වෙනසක් කරන්න ඉතාමත් හොඳම ළඟම රට තමයි ජපානය. එතකොට ජපානයේ ඇත්තට වශයෙන්ම දියුණු වීමට මට කිය හැකි ප්‍රධානම හේතුව තමයි ජපානයේ ලදරු අධ්‍යාපනය ඉතාමත් විශිෂ්ට ලෙස ඔවුන් දියුණු කිරීම. උදාහරණයක් විදියට කියනවා නම් ලදරුවා ගෙදර ඉඳලා ලදරු පාසලට යනතෙක් ඔවුන් පයින් යන්නේ. ඊට පස්සේ ලදරුවා
ඔහුගේ ක්ලාස් එකට ගියාට පස්සේ නැත්තම් පන්ති කාමරයට ගියාට පස්සේ පන්ති කාමරය පිහිදාන තැන ඉඳලා ඔවුන්ගේ බාත්රූම් එක වැසිකිළිය සුද්ධ කිරීම යන තැනටත් ඒ වගේම කෑම ටික කෑම සියලුම දේවල් ඔවුන් විසින්ම තමන් විසින්ම කරගැනීමේ පුහුණුවක් ලැබලා දෙනවා ලදරුවට. ඒ වගේම ලීඩර්ෂිප් එක නායකත්වයට ලැබලා දෙන්නේ මේ ලදරු පාසලේදීමයි. ඒකට එක උදාහරණයක් තමයි දැන් අපේ ලංකාවේ ලදරුවා කාර් එකේ දාගෙන වාහනෙන් දාගෙන පාසලට ගිහිල්ලා බස්සන සංස්කෘතියක් තමයි අපේ තියෙන්නේ. ජපානයේ එහෙම නෙමෙයි. ජපානයේ ඒ ළමයි ඒ පන්තියේ ළමයි ඔක්කොම කට්ටිය එකතු වෙනවා. එකතු වුණාම එතන සතියකට එක නායකයෙක් පත් කරනවා ඒ ළමයිගේ. ඒ නායකයා ඉස්සර වෙලා එනවා. අර ළමයි ටික අර කෝච්චි පෙට්ටි පෙළිය වගේ ලස්සනට පන්තියට එනවා. එතනින් ඒ ඔවුන් පිළිවෙලට පැමිණීමේ පුහුණුව, පොලිමේ පුහුණුව, ඔවුන් එකිනෙකාට මේ නායකයාට ගරු කිරීමේ පුහුණුව සහ ඔවුන්ගේ සාරධර්ම සහ විනය සියලුම දේවල් පුහුණු කරන්නේ මේ ලදරු අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනයේ. ඒක මට හිතෙනවා ජපානයේ දියුණු වීමට ප්‍රධාන එක හේතුවක් වෙනවා. දැන් මම පුංචි බාධා කිරීමක් කරනවද මට දැන් කෙනෙක් එහෙම බලන්ලා අපිට මෙහෙම පැහැදිලි කරන්න පුළුවන් ජපානයේ එහෙමයි නමුත් ලංකාවේ මෙහෙම නැහැ කියලා. ඒ සඳහා හේතුවක් වෙන්න බැරිද? ලංකාවේ අපි දන්නවා පාසල් පද්ධතිය ගත්තත් පෙර පාසල් පද්ධතිය ගත්තත් මේ සම්පත් එක හා සමානව බෙදී යාමක් නැහැනේ. අපි අකමැත්තෙන් හෝ පිළිගන්නට ඕන අපේ රටේ ජනතාව ජනප්‍රිය පාසල් හොයාගෙන යන්නේ. එහෙම නැත්නම් වෙනත් පහසුකම් සහිත පෙර පාසල් හොයාගෙන යන්නේ මෙන්න මේ සම්පත් විෂමතාව නිසා. ජපානයේ තත්ත්වය හා මෙහි තත්ත්වය සසඳීමේදී අපිට එවිට යම් පරස්පරතාවයක් තියෙනවා කියලා කෙනෙක් ප්‍රශ්න කළොත්. ඔව් ආචාර්යතුමා. ඔව් අත් වශයෙන්ම කියනවා නම් ඒක පොඩ්ඩක් දුරට කතා කර යුතු ප්‍රශ්නයක්. ජපානයේ යටිතල පහසුකම් හැමතැනම එකයි. ගුරුවරයෙක් ටෝකියෝ පාසලේ ගුරුවරයාත් එක වගේම දක්ෂ ගුරුවරු ඉන්නෝ, උගත් ගුරුවරු ඉන්නෝ, පුහුණු ගුරුවරු ඉන්නෝ. ඒ වගේම ගමටත් එක වගේම පුහුණු ගුරුවරයෝ ඉන්නවා. කිසිම අපහසුතාවයක් නැහැ. ගමේ පාසලත් එකයි, නගරේ පාසලත් එකයි. දෙකම එකයි. සම්පූර්ණ එකම පහසුකම්. මට හිතෙන්නේ ලංකාවේ සමහර විට එහෙම පහසුකම් නැති නිසාදෝ නගරයට ඇදී යන්නේ කියලා මට හිතෙනවා. ඒ වගේම අනිත් එක තමයි කොළඹ උසස් යයි සම්මත පාසල් වලට යෑමේ ප්‍රවණතාවය වැඩි ලොකු ෆයිට් එකක් ඒකට ඇතුල් වීමට. ඒක කොළඹ, මහනුවර, ගාල්ල, මාතර නගර ආශ්‍රිත පාසල්. නගර ආශ්‍රිත. දැන් මොනරාගල, හම්බන්තොට නැත්තම් මහියංගනේ ඒ පළාත් වලට යන්න හරි අකමැත්තක් තියෙනවා. මට හිතෙන්නේ ඒක අපේ පොඩි දුර්වලතාවයකුත් තියෙනවා මිනිසුන්ගේ ආකල්පවල. මට හිතෙන විශේෂයෙන්ම තියෙන්නේ මේ යටිතල පහසුකම් සහ ඒ පහසුකම් මදභාවය තමයි. එම නිසා සියලුම දේවල් සියලුම අය නගරයට ඇදී එන්න මේ ප්‍රවණතාවය වැඩි. එම නිසා අපි ඒව දිනු කරොතින් මට හිතෙන්නේ මේ ක්‍රමවේදය වෙනස් වීමට ඉඩ තියෙනවා කියලා මට හිතෙනවා. දැන් අපි ලදරු අධ්‍යාපනයේ නැත්නම් ප්‍රාථමික අධ්‍යාපනය ජපානයේ දියුණුවට ප්‍රමුඛ කාරණයක් බව ඔබතුමන් සඳහන් කරනවා. දැන් අපි හැමදාම ওই විදිහට විවිධ රටවල් ආදර්ශයට ගන්නවා. ඇත්තටම ලංකාවට ආර්ථිකමය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් සහ සංස්කෘතිකමය, දේශපාලනික වශයෙන් මෙන්න මේ කියන දියුණු තත්ත්වයට පත් වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මේ රට අපි දන්නේ නැති වුණාට පිට රටක වෙසෙන මම වගේ ඒ වගේ 100,000 ප්‍රමාණයක් ඉන්නවා. පිට රටේ ඉඳලා අපේ රට දිහා බැලුවට පස්සේ තමයි අපේ රටේ අගේ තේරෙන්නේ. මොකද මේ රට ඊටාම සෞභාග්‍යවත් රටක්. දියුණු කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් රටක්. ඊටාම ශනිකව දියුණු කරන්න පුළුවන්. මේ රට ආසියාවේ පමණ නෙමෙයි ලෝකයේම ඊටාම දියුණු ගණේ රටක් බවට පත් කරන්න පුළුවන්. ඒකට අපි හදාගත යුතු පොඩි කරුණු කීපයක් තියෙනවා. මොනවද? එකක් තමයි මම අකමැත්තෙන් හෝ කීමට අවශ්‍ය වෙනවා. අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. පැහැදිලිව. උදාහරණයක් වශයෙන් මම කියන්නම් ජපානයේ අගමැතිවරු ඔබතුමා දන්නවත් ඇති ජපානයේ අගමැතිවරු 5 දෙනෙක් ඉල්ලලා අස් වෙලා තියෙනවා. ඇමතිවරු දෙන්නෙක් සූසයිඩ් කරගෙන තියෙනවා. ඇයි මේ ඉල්ලලා අස් උනේ?
ඇයි මේ සුසයිඩ් කරගත්තේ? ඔවුන් දුන් පොරොන්දු එලෙස ඉෂ්ට කරේ නැති නිසා. සහ ඔවුන්ගේ දැනුවත්ම හෝ නොදැනුවත්ව උණු නොයෙක් වැරදි නිසා. එකක් තමයි මුදල් ප්‍රශ්න. තව ස්ත්‍රී සම්බන්ධතා. ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් වලදී ඔවුන් ඒක රටට ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්නේ ජීවිතෙන් ඔප්පු කරපු අය ඉන්නවා. ඔව් අපි සියදිවි නසා ගැනීම සාධාරණීකරණය කරනවා නම් මේ උදාහරණයක් විදිහට පෙන්වා දුන්නා පමණයි ආචාර්ය. නැත්තම් මම කියන්නේ ඇත්තටම ලංකාවේ අයට සියදිවි නසා ගන්න කියලා. මොකද ඒ තරම් ඒ මිනිස්සු හරි අවංකයි. දේශපාලනඥයා කිව්වම ජපානයේ තමන්ගේ පවුලට තමන්ගේ ළමයිට භාර්යාවට ඥාතින්ට වැඩිය ආදරේ රටට. ඒක නිසා ඔවුන්ට ඒ ගමන යන්න අපහසු වුණාම ඔවුන් එකක් තමයි ඉල්ල ලස්සන සමහර අය අර වගේ තීන්දුව තීරණ වලටපත් වෙනවා. ලංකාවේ එහෙම අවශ්‍ය නැහැ කරන්න. ලංකාවේ අපි අපේ දේශපාලනඥයින් තවත් පවුල් සහ ඔවුන්ගේ තමන්ගේ පවුලේ අය වගේම රටටත් ආදරය කරනවා නම් හොඳයි. රටත් දියුණු කරන්න ශක්තිය දෙනවා නම් හොඳයි. ඒක එක කරුණක්. දෙවෙනි කරුණ තමයි අපේ අධ්‍යාපනය. අධ්‍යාපනයේ සුළු කොටස් වෙනස් විය යුතුයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ අධ්‍යාපනය ඉතාමත් හොඳයි. ඉතාමත් සාර්ථකයි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් ඉගෙන ගැනීමට ඉතාමත් දක්ෂ ජාතියක්. ඒ වගේම හොඳ දියුණු මොලයක් තියෙන ජාතියක් තමයි ශ්‍රී ලාංකිකයන්. විදේශ රටවල් වල ටෝකියෝ වල නැත්නම් ජපානයේ විශ්වවිද්‍යාලවල වුණත් ඉතාමත් ඉහළ තැන්වල ඉන්න ශ්‍රී ලාංකිකයන්. අනිත් විදේශිකයන් එක්ක සංසන්දනය කරනකොට අපේ අය ගොඩක් උඩින් ඉන්නේ. නමුත් අපේ ලංකාවේ අධ්‍යාපනය බැලුවම වෙනස් විය යුතු කරුණු කියනවා නම් අපේ ප්‍රාථමික අධ්‍යාපනය දැන් මම ඉස්සෙල්ලා කියපුවාගේ ඒක වෙනස් විය යුතුයි, දියුණු කළ යුතුයි. ලදරු අධ්‍යාපනය මේ ජපානයේ වගේ. ඊට පස්සේ ද්විතීයික අධ්‍යාපනය තවත් දියුණු කළ යුතුයි, වෙනස් කළ යුතුයි. ඒකේ මොනවද වෙනස් කරනවා නම් කියනවා නම් අපි උපාධිධාරියෙක් රැකියාවකට යනකොට ශ්‍රී ලංකාවේ උපාධිධාරීන් හුදෙක් හිතන්නේ උපාධියක් ලැබුණම ජොබ් එකක් කිරීමට සුදුසුකමක් තියෙනවා කියලා. ඒ කියන්නේ අර අපි කියන්නේ සහතික පත්‍රයේ වටිනාකම තමයි ඔවුන් තමන්ගේ රැකියාවේ ප්‍රධාන මේ වටිනාකම. එහෙම නැත්නම් ඒ සඳහා කරන තක්සේරුව. ඒකත් එක හේතුවක් තමයි. එක සුදුසුකමක් තමයි. මම හිතන්නේ ඊට අමතරව ඔවුන්ට තියෙන්න ඕන රැකියාවක් කරනවා නම් උපාධිය වගේම soft skill. ඔවුන්ගේ soft skill කියන්නේ අපි හිතමු තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම, ඊට පස්සේ පරිගණක දැනුම, මැනේජ්මන්ට් දැනුම, ඒවත් ඊට පස්සේ accounting knowledge එක, ඒ වගේ දේවල් හදාරලා තියෙන්න ඕන. එතකොට ගොඩක් ලේසි ඔවුන්ට රැකියාවකට අවතීර්ණ වෙලා රැකියාව කරගෙන යන්න. එහෙම නැත්නම් ඔවුන් කොහොමද රැකියා ස්ථානයේ අයට කතා කරන්නේ? ඔවුන්ට තේරෙන විදිහ කතා කරන්නේ, පාලනය කරන්නේ. ඒවා අපහසුතාවයක් ඇති වෙනවා. හොඳයි. පුංචි බාධා කිරීමක් කරන වෙලාව බලලෙමු. වෙලාව බලලා අපි යලි සාකච්ඡා කරමු. අපි පැහැදිලි කරමින් හිටියේ ජපානය වගේ ලංකාව දියුණු කරන්න පුළුවන්ද? දියුණු කරනවා නම් අපි මොනවද හදාගත යුතු දේවල් කියලා මේ කරුණු කිහිපයක්, කරුණු දෙකක් මේ විදි ගොනු කරමින් හිටියේ. ඔබතුමාට පුළුවන් ආචාර්ය සුනිල් ගමගේ මහත්මයානි පැහැදිලි කරන්න තවදුරටත්. ඒ වගේම දැන් අපි ඒ වගේ පහසුකම් අවශ්‍යයි කියලා කිව්වට ලංකාවේ ඒ වගේ පහසුකම් ගොඩක් දුර්ලභයි. අපි හිතමු ටෙක්නිකල් කොලෙජ් ගොඩක් අඩුයි. දැන් ජපානයේ උසස් පෙළ, අපේ ලංකාවේ උසස් පෙළෙන් පෙළ අසමත් වෙන අය වැටෙනවා. ඒ කණ්ඩායමට වෙන්න දෙයක් නැතුව යනවා. එතකොට ඒ කණ්ඩායමට මොකද කරන්නේ? ඒ කණ්ඩායමත් අපේට ලංකාවට අවශ්‍ය ශ්‍රමිකයෝ සහ ලංකාවේ දියුණුවට අවශ්‍ය කණ්ඩායමක්. ඒ කණ්ඩායම අපි ගොඩ ගන්නවා නම් අපිට තියෙන්න ඕන තාක්ෂණික විශ්වවිද්‍යාල, තාක්ෂණික කොලෙජ්. දැන් ජපානයේ තියෙන විශ්වවිද්‍යාලයට යනවා නම් විශ්වවිද්‍යාලය දයිගකු කියලා කියන්නේ. ඒකට යන්න බැරි අය, ඊට වඩා ලකුණු අඩු අය එයාලට කියනවා සෙම්මොන් ගක්කෝ කියලා. ටෙක්නිකල් කොලෙජ් එකට ගියපු එක්කෙනාටත් ඉතාමත් අනර්ග ගණයේ ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ෆාම් එකක ඔබතුමා පැහැදිලි කරන අතරවාරයේ අපි මේ ඒ ඔබතුමන් සහ සම්බන්ධ වෙන ඡායාරූපත් ප්‍රදර්ශනය කරනවා. හරි. පැහැදිලි කරනවා. ෆාම් එකක වැඩ කරන මම එක දවසක් යනකොට මගේ ශිෂ්‍යයන් කණ්ඩායමක් ගොවිපලකට හඳුන්වලා දෙන්න යනකොට ඒ ගොවිපලේ
අයිතිකාරයාගේ පුතා මම දන්නේ අයිතිකාරයාගේ පුතා බව ඔහු බැකෝ යන්ත්‍රයකින් අර කුණු ගොඩක් අවුස්සන කුණු ගොඩක් කියන්නේ කොම්පෝස්ට් ගොඩක් අවුස්සනවා ලස්සන මේ තරුණ ළමයෙක් මම ඇහුවා යාගෙන් අරයා අලුතෙන් ආපු සේවකයෙක්ද කියලා ඊට පස්සේ එයා කිව්වා නෑ එයා මේ ළඟදි තමයි ආවේ මගේ පුතා කියලා මම ඇහුවා ඇයි එයා ඉගෙන ගත්තේ නැද්ද කියලා ඇහුවා ඉගෙන ගත්තේ නැද්ද කියලා ඇහුවා නෑ එයා ටෝකියෝ විශ්වවිද්‍යාලයේ කුසිකාර්ම පිළිබඳ උපාධියක් තියෙන කෙනෙක් කියලා මම ඇහුවා ඇයි අතෙන්ට යොමු කළා තියෙන අර වගේ තැනකට නෑ මොහු මෙතනින් පටන් අරගෙන චාමන් පුටුවේ ඉඳගත්තම මොහු මුලින් ඉඳලා අගටම මේ මගේ ව්‍යාපෘතිය ගැන මගේ සේවා ස්ථානයේ ශ්‍රේෂ්ඨය ගැන දන්නවා. එතකොට එයාට වැරදීමක් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් අපේ වෙලා තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා ප්‍රධානියාගේ මැනේජින් ඩිරෙක්ටර් පුටුවේ ඉඳවන ඔහු දන්නේ නැහැ මේක සේවකයන්ගේ අඩුපාඩුකම් අපහසුතා නැත්තම් ෆැක්ටරියේ කරන වැඩපිළිවෙල කිසි දෙයක් දන්නේ නැහැ. ඔහු අතරමං වෙනවා එතන. එතකොට ප්‍රශ්න වැඩි. ඒකෙන් ගොඩක් අසාර්ථක වෙනවා. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන ගොඩක්. soft skill කියන පදනම මත යන්න ඕන. එතකොට අනිත් එක තමයි අපි අපේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය විදියට පැහැදිලිව ට්‍රෙන්ඩ් එකට අවශ්‍ය විදිහේ අධ්‍යාපනයක් අපි සකස් කළ යුතුයි. ඒ කියන්නේ වර්තමාන රැකියාව වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මේ අධ්‍යාපන ක්‍රමවේදයන් යාවත් කාලීන විය යුතුයි. ඒ වගේම අපි අන්තර්ජාතිකයට මොනවද අවශ්‍ය? දැන් අපි උදාහරණයක් වශයෙන් මේ දවස්වල බැලුවම තොරතුරු තාක්ෂණය. අපේ අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් ලොකු උත්සාහයක් දරනවා මේ තොරතුරු තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධනය කරන්න. තව තව ආයෝජන ගේන්න. එම නිසා අපි ඒ විදිහට මේ ට්‍රෙන්ඩ් එකට ටාගට් කරන්න ඕන. ඒක තමයි මට හිතෙන්නේ අපි අධ්‍යාපනයේ වෙනස් විය යුතුයි කියලා මට හිතෙන සාධකයන් කීපේ ඒක කියලා හිතෙනවා. හොඳයි. ඒ විදිහට තමයි අපි මේ කොහොමද මේ ඉන්න තැනට වඩා දියුණු රටක් බවට පත් වෙන්නේ කියලා ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමන් අපිට පැහැදිලි කරන්නේ. දැන් මේ සියල්ල අතරේ ඔබතුමා ඔය කියන අර අපේ රටේ තාරුණ්‍යයට මේ රටවල තිබෙන තාක්ෂණික දැනුම ප්‍රායෝගිකව ලබා ගන්න දැන් දශකයකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඇයි එහෙම කරන්නේ? මොනවද ඒ හරහා උන්ට ලැබෙන්නේ කියන කාරණාවත් පැහැදිලි කරමු. මම ඊළඟ ප්‍රශ්නෙට ගමන් කරන්න කලින් මම හිතනවා දැන් අපි ඒ ගැන සඳහන් කරපු නිසාම ඒ පිළිබඳව පැහැදිලි කරමු. ඔව්. අත වශයෙන්ම කියනවා නම් දශකයට කලින් එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමක් පරිදි මට කිව්වා සුනිල් මේ ශ්‍රී ලංකාවේ තරුණයින් පුළුවන් නම් ජපානයේ වගේ රටකට යොමු කළා උන්ට තාක්ෂණය ලැබෙන විදියේ ජොබ් වලට යවන්න. මේ තවත් රටවල් වලට යවනවා. ඒ ගියාට මුදල් අරගෙන එනවා. ඒ වුණාට මේ තාක්ෂණයක් තියෙන රටවල් වලට යවනවා නම් මම ඉතාමත් කැමතියි කියලා. මම කල්පනා කරා මගේ ජපානයේ සම්බන්ධතාවත් ඇතුව ජපානයේ විද්වතුන් සහ ප්‍රභූවරුන්ගේ සම්බන්ධතාවය ඇතුව මේ වැඩේ මම පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ උසස් පෙළ අසමත් තරුණයන්ට ජපානයට යවලා ජපානයේ අධිතාක්ෂණයේ තියෙන ආයතනවල උන් සේවය කරනවා. සේවය කරනකොට උන් ප්‍රායෝගික, ඒ කියන්නේ ප්‍රැක්ටිකල් දැනුමක් තමයි ලබා ගන්නෙ. අපි නිතරම පොතේ පතේ දැනුම තිබුණාට අපිට වැඩක් කරන්න ගියාට කරගන්න බෑ. ඒ කියන්නේ අපිට ප්‍රායෝගික දැනුම නැහැ. මොවුන් ප්‍රායෝගික දැනුම අති විශිෂ්ට දැනුමක් ලබා ගන්නවා. ඒ වගේම මාස්පතා ඉතාමත් හොඳ වැටුපක් ලබා ගන්නවා. කෙනෙක් සාමාන්‍යයෙන් ලක්ෂ 2ක විතර වැටුපක් ලබා ගන්නවා මාසෙකට. ඒ වැටුප ලබාගෙන අවුරුදු 5ක කාලයක් තියෙනවා පුහුණු කාලය. ඒ 5න් පස්සේ ඔවුන්ට ඕනනම් අවශ්‍ය නම් ඇවිල්ලා Tamanට ඒ විදිහේ ආයතනයක වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට ඒ විදිහේ ආයතනයක් ආරම්භ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ අවුරුදු 5න් පස්සේ නැවත ජපානයට ගිහිල්ලා තවත් අවුරුදු 5ක් ජපානයේ තාක්ෂණික ආයතනයක වැඩ කරන්න පුළුවන්. දැන් අර ඒ විදිහට තාක්ෂණය ලබා ගන්න අපේ තරුණයන්ට ඔබතුමන්ලා අවස්ථාව ලබා දෙනවා. හැබැයි ඔවුන් අවුරුදු 5න් පස්සේ ආයෙත් මේ රටට පැමිණෙන්න එවැනි ආයතන තිබෙනවද? මොකද ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම භාවිත කරන්න නම් ලංකාව තුල එවැනි ආයතන තිබෙන්නට ඕනේ. එහෙම තියෙනවද? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. කනගාටුවෙන් හරි කියන්න අවශ්‍යයි. අපි ඒ තරම් ලොකු වැඩක් කරාට ඒ තරම් ලොකු වැඩක් කරන්න ගියාට එකම අඩුපාඩුව තමයි ඔවුන් ලංකාවට පැමිණියට පස්සේ ඔවුන්ට සරිලන
ව්‍යාපාර ව්‍යාපෘති සහ කර්මාන්තශාලා ලංකාවේ නැහැ. එම නිසා මගේ ඊළඟ ප්‍රයත්නය තමයි මොවුන් තාක්ෂණය දීලා ශ්‍රී ලංකාවට ගෙනීම පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවට ආවට පස්සේ ඔවුන්ට රැකියා අවස්ථාවක් ලබා දීමට හැකියාවක් ඇති කර්මාන්තශාලා ලංකාවේ බිහි කිරීමට. ඒකට ප්‍රධාන වශයෙන් මම මේ දවස්වල කරගෙන යන වැඩපිළිවෙල තමයි දැනට කොරෝනා විවසනය නිසා චීනයෙන් ජපන් ආයතන ගොඩක් දුරට නැවත ගලවගෙන එනවා. ඔවුන්ගේ ආයෝජන යලි හරවගෙන එනවා. එතකොට අපිට මේ ආයෝජකයන් මම ශ්‍රී ලංකාවට ගෙනීමට ඉතාමත් උත්සාහයක දැන් යෙදිලා සිටිනවා. එතකොට ශ්‍රී ලංකාවට ගේනකොට නොයෙක් අපහසුතා තියෙනවා. ඒක මට හිතෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අලුත් වැඩපිළිවෙල යටතේ මට හිතෙන්නේ හොඳ විසඳුම් ලැබෙයි කියලා හිතනවා. මගේ ව්‍යායාමයේ දැන් ඒක තමයි අලුත්. හොඳයි. අපි මේ ආයෝජන පිළිබඳව ඉන් අනතුරුව සාකච්ඡා කරමු. අපිට පෑන් පෑ ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා විරාමය ලබා ගන්නට සූදානම්. මම හිතනවා මේ සාකච්ඡාවත් ඉතා ඵලදායී සාකච්ඡාවක් බවට පත් වෙවි. විශේෂයෙන් අපේ රටේ තාරුණ්‍යයට ඉදිරිය පිළිබඳව හිතන තාරුණ්‍යයට ලෝකයේ රැකියා වෙළඳපළට ගැලපෙන තරුණයෙක් බවට තමයි පත් වෙන්නේ කොහොමද කියන කාරණාවට අද සාකච්ඡාව බොහෝ සෙයින් ඉවහල් වෙවි. අපි ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමන් සමගින් සාකච්ඡා කරමින් ඉන්නේ. එමනම් පෑන් පෑ ප්‍රවෘත්ති ප්‍රකාශන අනතුරුව යලි එක මගේ රට වැඩසටහන සමගින් අපි එක්වමු. පෑන් පෑ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු ඔබ යලිත් එක මගේ රට වැඩසටහන සමග අපි සාකච්ඡා කරමින් සිටින්නේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ගොඩනගන්නේ වගේම ව්‍යාපාරික ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා මේ වන විටත් ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කරන නිර්වේතනීය කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කරන ආචාර්ය සුනිල් ගමගේ මෙතුමන් සමගින් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ආයෝජන පිළිබඳව කතා බහ කරා. ජපානය කොහොමද දියුණු වුණේ? ඇයි අපිට මේ තත්ත්වයට එන්න බැරි වෙන්න හේතු මොනවද? අපිට එන්න පුළුවන් වෙන්න නම් මොනවද කරන්න ඕනේ? මේ කාරණා පිළිබඳව අපි ඉස්මතු කළා. ඒත් එක්කම අපි ආයෝජන පිළිබඳව මූලිකවම ආරම්භය ලබාගෙන විරාමයට ගමන් කරේ. මම කැමතියි ආචාර්ය සුනිල් ගමගේ මෙතුමනි මොන වගේ ආයෝජනද ඔබතුමන් දැන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබතුමා සඳහන් කරා කොවිඩ් වසංගතයත් එක්ක චීනය ආයෝජන කර තිබුණු විශාල ආයෝජනයන් ජපානයේ වෙනත් රටවල් වලට රැගෙන යන්නට සූදානමක් පවතිනවා. ඒ ආයෝජන අපේ රටට ආකර්ෂණය කරගන්න සූදානමක් තිබෙනවා. මොන වගේ ආයෝජන කෙරෙහිද ඔබතුමා වැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ අපේ රටට රැගෙන එන්නට? විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටවල් උදාහරණයක් විදිහට ජපානයේ කර්මාන්තය වගේම කෘෂි කර්මාන්තයත් ඒහා සමානව දියුණු කරලා තියෙනවා. පැහැදිලිවම. ඔව්. ඒක නිසා ජපානයට හැමවරම සහල් අතිරික්තයක් වෙනවා. එළවලු අතිරික්තයක් වෙනවා. ඒ වගේ. ඒ වගේම ජපානයේ කෘෂි කර්මාන්තය පිළිබඳව පස්සේ පැහැදිලි කරන්න පුළුවන්. මම විශේෂයෙන්ම කල්පනා කරේ ලංකාවට කෘෂි කර්මාන්ත සම්බන්ධ ආයෝජන. ඒ වගේම IT තොරතුරු තාක්ෂණ සම්බන්ධව ආයෝජන. ඒ වගේම එකලාස කිරීමේ ඇසෙම්බලි වාහන ඒ වගේ දේවල් එකලාස කිරීම. මොකද හේතුව දැන් අපේ සමහර ශ්‍රමිකයන් ජපානයේ ගිහිල්ලා වැඩ කරනවා. ඒ වුන් ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න කැමති. නමුත් ස්ථානයක් නැහැ ඔබතුමා ඉස්සෙල්ලා අහපු වගේ. ඒම නිසා එවුන්ට ඒ රැකියා අවස්ථා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ඇසෙම්බලින් ෆැක්ටරිස් මෙහි ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි විශේෂයෙන්ම කල්පනා කරේ ලංකාවට හොඳයි කියලා. මම හිතනවා දැන් ඔබතුමාගේ මේ ආයෝජන පිළිබඳව ඔබතුමන් ඉලක්කගත ක්ෂේත්‍රයන් සියල්ලටම නවෝත්පාදකයන්, නව නිර්මාණකරුවන්, ඒ වගේම අලුතින් නැගී සිටින්න උත්සාහ කරන ව්‍යවසායකයන් එකමගේ රට වැඩසටහන හරහා අපි පහුගිය සති කීපය පුරාම රැගෙන ආවා. මම විශ්වාස කරනවා අපි ඔබතුමාට ආරාධනා කරේ ඒ නිසාම තමයි මේ අලුත් ව්‍යවසායකයන් එහෙම නැත්නම් නව නිර්මාණකරුවන් මේකින ආයෝජන වලට අපිට මුහු කරන්න පුළුවන්. එවිට අපේ රටේ ආර්ථිකය තවදුරටත් ප්‍රසාරණය කරන්න හැකියාව තිබෙනවා. කොහොමද ඔබතුමා මේ ආයෝජන ආකර්ෂණය කරගන්නේ සහ ඒ ආයෝජන පිළිබඳව මේ වෙද්දී මූලික සාකච්ඡා හෝ පවත්වා තිබෙනවාද අපේ රට තුල? ඒ වෙනුවෙන් ඔබතුමාට ලැබෙන සහයෝගය කොයි වගේද? ඔව්. අත වශයෙන්ම ජපානයේ කම්පැනිස් කීපයක් එක්කම මම සාකච්ඡා කරලා තියෙනවා. මේ කොරෝනා ප්‍රශ්න නිසා යාමට අපහසුතාවයක් තියෙන්නේ. එම නිසායි මේ විවසනය ටිකක් හෝ ලිහිල්ලු විගස මම ජපානයට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජපානයේ ආයෝජන ලංකාවට ගේනවා නම් විශේෂයෙන්ම ජපන් ජාතිකයන් ඔවුන්ගේ මව් භාෂාවට ඉතාමත් ආදරේ.
එම නිසා වුන් ඉංග්‍රීසි භාෂාව ගොඩක් දුරට කතා කරනවා අඩුයි. එම නිසා ජපානයේදී ආයෝජකයන් අපිට ආකර්ෂණය කරගන්න ඕන අනිවාර්යයෙන්ම ජපන් භාෂාව කතා කළ යුතුයි. මම හිතන්නේ මේ පුංචි බාධා අපේ රටේ වගේ නෙවෙයි ජපානය, කොරියාව, චීනය, වියට්නාමය, පිලිපීනය මේ කියන ආසියාතික රටවල් ප්‍රමුඛතාවය දෙන්නේ ඔවුන්ගේ භාෂාවට. අපි තමයි සමහර වෙලාවට ප්‍රවෘත්ති සාකච්ඡාව පවා ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වුවේ නැත්නම් ටිකක් ඒ මදිකමක් වගේ හිතන්නේ. ඔබතුමා පැහැදිලි කිරීම. ඒත් අපි මව් භාෂාවෙන් තමයි උන්ට කතා කරන්න ඕන. උන්ගේ මව් භාෂාවෙන්. ඒ වගේම ලංකාවට එනකොට අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි ගොඩක් මම දැකපු අපේ දුර්වලතාවයක් තමයි අපි මෙවුන්ගේ මේ අප්‍රූවල්ස් නැත්තම් අනුමැතියෙන් යන්න විශාල ආයතන විශාල ප්‍රමාණයකට යන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ජපන් ජාතිකයන් එන්නේ උන්ට ඉතාමත් වැඩ අධිකයි. ඒ මිනිස්සු කෝටිපති ව්‍යාපාරිකයන්. ඒ මිනිසුන්ට දහස් ගණන් එයාලගේ යටතේ වැඩ කරනවා. ඔවුන් මේ වැඩ ටික ඉවර කළ ශනිකව මේ ජපානයට යා යුතුයි. ඔවුන් ප්‍රෝග්‍රෑම් කරගෙන එන්නේ. අපි මෙහෙට ආවට පස්සේ BOI ආයතනයේද එහෙම නැත්නම් තවත් ආයතනවලද මේවයි සති ගණන් මාස ගණන් ලත වෙන්න. එහෙම නැත්නම් කාලය විඩංගු කරන්න ගියොත් ඔවුන්ට මේ ආයෝජන එපා වෙලා යන්න හිතෙනවා. මොකද මේ ආයෝජන කරන්න ජපන් ජාතිකයන්ට සහ ජපානයේ ආයෝජකයන්ට තියෙන්නේ ලංකාව පමණක් නෙමෙයි. අපි ඒක හොඳට හිතේ තියාගන්න ඕන. අපි ඒ කට්ටිය එනකොට අපි ඒ කට්ටිය ආදරෙන් පිළිගන්න ඕන. ඒ කට්ටියගේ අප්‍රූවල්ස් එහෙම නැත්නම් අනුමැතින් one stop shop එක වහලක් යටින් මේ සියලුම අනුමැති අරගෙන දෙන්න අපි වැඩපිළිවෙලක් යොදන්න ඕන. එහෙම නැත්නම් පරිසර අමාත්‍යාංශයේද නැත්නම් UDAද නැත්නම් තවත් ඒවා මේවා යන්න ගියොත් ඒ කට්ටියට හරි අපහසුතාවයක් තියෙනවා. සමහර නිලධාරීන් ඉන්නෝ ඊටමත් ආයෝජකයන්ට ඊටමත් ආකර්ෂණීය විදියේ කතා කරන ඔවුන් පිළිගන්න ඔවුන්ගේ වැඩ කටයුතු කරලා දෙන්න නිලධාරීන් ඉන්නවා. සමහර නිලධාරීන් ඉන්නෝ ඊට හාත්පසින්ම වෙනස්. එතකොට ඒක අපේ රටේ ප්‍රතිරූපය කියලා ඔවුන් හිතුවතින් ආයෝජකයෝ නැවත හැරිලා යනවා. එම නිසා අපි ආයෝජකයන් ආකර්ෂණය කරගන්න ඕන. අපි ඔවුන්ව වැළඳ ගන්න ඕන. අපි ඔවුන්ට අවශ්‍ය දේවල් දෙන්න ඕන. යටිතල පහසුකම් සපයන්න ඕන. සපයලා තමයි ඔවුන් මෙහාට ගන්න ඕන. මොකද ශ්‍රී ලංකාව කියන්නේ ආයෝජකයන්ට ඉතාමත් උචිත රටක්. මොකද මේක ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ හබ් එකක්. අනික ලෝකේ තියෙන හැම දේශගුණයක්ම තියෙන රටක්. ජල පහසුකම්, මාර්ග පද්ධතිය සහ අපේ හාබ නැත්නම් වරායවල් ගුවන් තොටුපළවල් සම්පූර්ණ මේවා සම්පත් තියෙනවා. අපි මේවා ලෝකේ රටවල් වලට ගිහිල්ලා PR කරන්න ඕන. අපි කියලා දෙන්න ඕන. ඒ වගේම අපේ පුහුණු ශ්‍රමික හමුදාව ඒකත් ඉතාමත් ශක්තිමත්. ඒ ගැනත් අපිට කියන්න පුළුවන්. මේවා කතා කරන්න ඕන ඔවුන්ට මව් භාෂාවෙන් කතා කරන්න ඕන. ශ්‍රී ලංකාවට ආවට පස්සේ ඔවුන් සතුටු වෙන විදියට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දුන්නොත් මේ රටට ආයෝජකයන් ගෙනීම තරම් අපහසුතාවයක් නැහැ. මොකද මේ අපි වගේම මියන්මාරය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය මේ කියන රටවල් ආසියාකරයේ අනෙකුත් රටවල් තරඟ කරන ආයෝජකයෝ ආකර්ෂණය කරගන්න. මොකද අපි දන්න විදිහට ගත්තාම ආසියාකරයේ ශීඝ්‍ර දියුණුවක් ලබාගත්ත චීනය, හොංකොං වගේ රටවල් ඔවුන් ආයෝජකයන් ආකර්ෂණය කරගත්තේ මේ කියන අපි කියන්නේ උපක්‍රම භාවිත කරලා. දැන් ඔබතුමන්ලා තමයි බලපෑම් කණ්ඩායම. ඔබතුමන්ලා තමයි මේ සම්බන්ධතාවන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උත් ව්‍යාපාරික වශයෙන් උත් ඒ කටයුතු සිදු කරන්නේ. දැන් ඔබතුමන්ලා මේ කියන යෝජනාවන් අදහස් වර්තමාන රජයට හෝ රජයේ වගකීම් යුතු නිලධාරීන්ට අපගේ මාතිකරු ජනාධිපතිතුමන්ට වෙන්න පුළුවන් අග්‍රාමාත්‍යතුමන්ට මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් කොයි වගේ ප්‍රතිචාරයක්ද තිබෙන්නේ රාජ්‍ය මට්ටමින්? ඇත්ත වශයෙන්ම මේ වගේ නාලිකා වලින් කතා කිරීම තමයි මම මෙතෙක් කල් කළා තියෙන ගොඩක් දුරට මම ලිඛිතවත් ඉදිරිපත් කළා තියෙනවා. මට හිතෙන්නේ අතිකරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට ගොඩනැගීමට, මේ රටට ආයෝජකයන් ගෙනීමට, මේ රට සංවර්ධනය කිරීමට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. මට හිතෙන්නේ මෙතුමා තමයි මේ රට දියුණු කරන්න නැත්තම් මේ රට ගොඩ ගන්න එකම ජනාධිපතිවරයා. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක් ලෝකේම පුදුම වෙන විදියට ජයගතපු අගමැතිවරයෙක් අපිට ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ දෙපළ මට හිතෙන්නේ මේ වැඩපිළිවෙල අපේ ව්‍යායාමය කිරීමට සම්පූර්ණ සහයෝගය දෙයි කියලා මම හිතනවා.
එහෙම ලැබෙනකොට අපිට මේ රට දියුණු කරන්න පුළුවන්. මේක ඊටම ශනේකින් දියුණු කරන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වපු වගේ. දැන් අපි දකිනවා මේ රටවල් වල විශේෂයෙන් ජපානය ගත්තාම අපි වගේ නෙමෙයි ඍතු වෙනස තිබෙනවා. ඒ කියන්නේ උන්ට ශීත කාලය තිබෙනවා. හිම වැටෙනවා. හැබැයි ඔවුන් බොහොම කාර්යක්ෂමයි. අපි කියන්නේ අර කතාවටත් කියන්නේ ජපන්නු හරි හපන්නු. බොහොම කාර්යක්ෂමයි, හරි කඩිසරයි. වැඩකට ගියාම මේ වැඩේ පිළිබඳව ඊටාම කේන්ද්‍රගතව ඒ වෙනුවෙන් වෙහෙස වෙනවා. ඒ ඔවුන්ගේ දියුණුවේ එක රහසක් විදිහට අපි දකිනවා. ඇත්තටම අපේ ජන සමාජයට, අපේ මේ ලාංකීය ජන සමාජයට ඔබතුමන් මේ ජපානයේ ජනතාවගේ තිබෙන මේ කාර්යක්ෂමතාවය හරහා ලබා දෙන පණිවිඩය මොකක්ද? ඔව් අර අපේ සිංහල භාෂාවෙන් කියන ජපන හපනා කියලා. ඔව්. ජපන් අගමැතිතුමා ලංකාවට පැමිණි වෙලාවෙත් පාර්ලිමේන්තු කතාවේදී ඒක තමයි ප්‍රකාශ කරේ. ජපන හපනා කියලා. ඇත්තටම කියනවනම් ජපන්නු හපන්නු. ඔව්. ඉස්සර මම කතාවක් අහලා තියෙනවා දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ ජපානයේ ඉතාමත් ආර්ථික වශයෙන් වැටිලා තියෙද්දි මම අහලා තියෙන පරණ ජපන් කට්ටියකින් ඉස්සර වයසක ජපන් කට්ටිය කියනවා මට වැඩබැරි කෙනාට ඉස්සර ජපානයේ කිව්වලු වැඩබැරි කෙනාට බත් කන්න එපා කියලා. ඒ කියන්නේ වැඩ බැරි නම් ඒ මිනිහා රටට අවශ්‍ය මිනිහෙක් නෙමෙයි කියලා. ඒක නිසා මේ මිනිසුන්ට සීතල කියන එක ඒත් අපි වගේම මිනිස්සු. රස්නේ කියන එකත් ඒත් අපි වගේ මිනිස්සු මේවා දැනෙනවා. හැබැයි එයාලගේ එක වචනයක් කියනවා. ජපන් භාෂාවෙන් කියන ගම්බරි මස් කියලා. ගම්බරි මස් කියන්නේ මගේ උපරිම උත්සාහය මම කරනවා. මම උත්සාහවන්ත වෙනවා. මම කරනවා. හැමතිස්සෙම. ඒ වගේම එයාලා කියනවා ගමන්. ගමන් කියන්නේ මම දරා ගන්නවා. ඒ වගේම මොන හරි දෙයක් කරන්න ඒ කට්ටිය පටන් ගත්තා නම් ඒක අවසන් කරනවා. මේක රස්නේද සීතලද අනික අපි බැලුවම අපිට එක ඇඳුම ඇඳගෙන මුළු අවුරුද්ද පුරාම ජීවත් වෙන්න පුළුවන්. නමුත් ජපන් ජාතිකයන්ට ඍතු තුනක් තියෙනවා. ඒ තුනට ඇඳුම් තුනක් ගන්න ඕන. ඔව්. ඊටමත් අපහසුයි. මම කිව්වේ ඒකයි දැන් අපේ ලංකාව මේක සුරපුරයක්. පැහැදිලිව. ඔව්. අපි සැපසේ දුක් විඳිනවා. ජපානය දුකසේ සැප විඳිනවා. කෙටියෙන් කියනවනේ. ඒක තමයි සාමාන්‍ය කෙටි හඳුන්වන්නේ. සාමාන්‍ය කෙටි හඳුන්වීම. හොඳයි. දැන් ඔබතුමා පිළිබඳව හඳුන්වා දීමේදී මා සඳහන් කළා රටට ආයෝජන රැගෙන ආව කියලා. විශේෂයෙන් ක්ෂේත්‍ර වශයෙන් ගත්තාම ඔබතුමන් වැඩි අවධානයක් යොමු කරනවා මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට. දැන් මේ ආයෝජන විදිහට වගේම තමයි අපේ රට තුළ පර්යේෂණත් අවශ්‍යයි. මොකද ඕනෑම රටක අපි දන්නවා ජපානය දියුණු වෙන්න ඒ පර්යේෂණයන් විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණයන් ඔවුන්ට ඉවහල් වුණා. මේ පර්යේෂණ ක්ෂේත්‍රයටත් ඔබ ආයෝජනය කරනවා. මොන වගේ ක්ෂේත්‍රයන් සඳහාද ඔබගේ ආයෝජනයන් මේ වෙද්දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා? ඔව්. මම දැනට මීගමු වයික්කාල ප්‍රදේශයේ ආරම්භ කළා තියෙනවා. දැන් ඒක අවුරුදු 6ක් විතර වෙනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික සාර අනුසාරයෙන් කරන පර්යේෂණ. අපි දැනට විශේෂ පර්යේෂණ 48ක් විතර කළා තියෙනවා. ලංකාවේ ආයුර්වේද ශාක හඳුනා ගැනීම ඉන්ග්‍රීඩියන්ට්ස් ඒවා මෙතෙක් කල් තිබුණු පුස්කොළ පොත්වල තිබුණු දැනුම තමයි තිබුණේ. අපි ඒක ජපානයේ ඇග්‍රිකල්චරල් යුනිවර්සිටි නෝදයි කියලා කෘෂිකාර්මික යුනිවර්සිටි එක ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඌව විශ්වවිද්‍යාලය මේ වගේ විශ්වවිද්‍යාල එකට අනුබද්ධ කරමින් අපි විශේෂ රිසර්ච් විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. මොකද මම හිතනවා ඇත්ත වශයෙන්ම කියනවා නම් රටක් දියුණු කරන්න නම් ඒ රටේ අනිවාර්යයෙන්ම පර්යේෂණ වලට විශාල මුදලක් වියදම් කළ යුතුයි. ජපානයේ පර්යේෂණ වලට විශාල මුදලක් වියදම් කරනවා. පර්යේෂණ අත්‍යවශ්‍ය රටක් දියුණු කරන්න. එම නිසා මම ඒකෙන් තමයි පටන් ගත්තේ. මම ඉදිරියටත් මේ පර්යේෂණ තත්ත්වයේ ආයෝජන තව තවත් වැඩි දියුණු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. මට කනගාටුවෙන් හෝ කියන්න වෙනවා මේ අවස්ථාවේ මම මේ පර්යේෂණ මධ්‍යස්ථානයේ පිහිටවලා විවිධ පර්යේෂණ කරනකොට මට ඉන්ඩස්ට්‍රියල් මිනිස්ට්‍රියෙන් නැත්නම් කර්මාන්ත අමාත්‍යාංශයේ යම්කිසි නිලධාරී ප්‍රමාණයක් කිව්වා ඇයි මේ වගේ ලොකු ඉඩමක පර්යේෂණ කරන්න ඒක චූටි රූම් එකක් කරන්න පුළුවන් අපිට ඕන පර්යේෂණ නෙමෙයි අපිට ඕන විශාල සේවක ප්‍රමාණයක් දාලා වැඩ කරන ෆැක්ටරියක්. ඉතින් මම එතුමට කිව්වා වැඩ කරන ෆැක්ටරියකින් එතනින් තාක්ෂණයක් ඉපදෙන්නේ නැහැ. වැලියු ඇඩිෂන් ප්‍රොඩක්ට් එකක් වැලියු ඇඩිෂන් නිෂ්පාදනයක් එළියට එන්නේ නැහැ. ඒක නිසා ඒවා පිටරටට යවන්න බෑ. අපහසුයි. ඒ වැඩ කරන සේවකයෝ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන්න අවශ්‍ය කර්මාන්තශාලා අවශ්‍යයි. ඒ වුණාට මේ පර්යේෂණ වලට
විශාල ශක්තියක් දෙන මේක තමයි රටක් දියුණු කිරීමට එක සාධකයක් වෙන්නේ. ඒ කියන්නේ පර්යේෂණ වැඩි වුණොත් අපට විවිධ ක්ෂේත්‍රවල කෘෂි කාර්මික වෙන්නට පුළුවන්, හස්ත කර්මාන්ත වෙන්න පුළුවන්, අනිකුත් කර්මාන්ත ක්ෂේත්‍රයන් වෙන්න පුළුවන්. ඒවට තව අගේ දාමයන් එකතු කරන්න පුළුවන්. අගේ දාමය එකතු කරොත් තමයි අපිට අර ජාත්‍යන්තර වෙළඳපොළ ආකර්ෂණය කරගැනීමේ හැකියාව පවතින්නේ. දැන් ඔබතුමන් මේ විදිහට කටයුතු කරද්දී අපේ රටේ තරුණයන් තවමත් අපි දකිනවා අර කිසිම අරමුණක් නැතුව කටයුතු කරන, ඒ කියන්නේ තමන්ගේ මූලික අධ්‍යාපන කටයුතු හමාර කරලා, සමහර උසස් පෙළ හමාර කරලා අරමුණක් නැතුව විවිධාකාර ප්‍රචාරණ ක්‍රමවලට රැවටෙනවා. එහෙම නැත්නම් සමාජයේ විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වෙනවා. මෙන්න මේ තාරුණ්‍ය ඵලදායී තැනකට අපි ගේන්නේ කොහොමද? මොකද ඔබතුමන්ට පුළුවන් ජපානයේ තාරුණ්‍ය සමග අපේ තාරුණ්‍ය සංසන්දනය කරන්න. ඒ හොඳ පණිවිඩයක් වේවි අපේ රටට. ඔව්. අත වශයෙන්ම මම මුලින් කියපු වගේ අපේ ලදරු අධ්‍යාපනයේ ඉඳලම මේක හදන්න ඕන. ඔව්. දැන් අපේ සියලුම ගොඩක් අය එක්ක මම කතා කරනකොට අපේ තරුණයෝ එක්ක කතා කරනකොට මොනවද කරන්න කියලා වුණා නිකන් ඉන්නවා කියනවා. අධ්‍යාපනය ලැබලා ඉවරයි කියනවා. ජොබ් එකක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා කියනවා. සමහර ගම්වල අපේ ගම්වල තරුණයෝ ඉන්නවා. අම්මා කියනවා මෙයාට මේ උපාධිය තියෙනවා. තාම ජොබ් එකක් නැහැ. ඉතින් රජයට බනිනවා. නැත්නම් ජනාධිපතිවරයට බනිනවා. නැත්නම් ආගමැතිවරයට බනිනවා. ඒක පළක් නැහැ. අපි තාක්ෂණික පැත්තට යොමු වෙන්න ඕන. අපි යම්කිසි තාක්ෂණයක් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන රැකියාවක් කරන්න ඕන. දැන් ජපානයේ අධ්‍යාපනය ලැබනකොට අපි එක මට කියන්න පුළුවන් මම කියන්න අමතකුණා ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. විශ්වවිද්‍යාලයට ගියාම රජයෙන් මුදලක් ලැබෙනවා. මේ ශිෂ්‍යයන්ට සහ අපේ දරුවන්ට කිසිම බරක් නැහැ. මම කියන්නේ ඒක හොඳ නැහැ කියලා. ඒක ඉතාමත් හොඳයි. ජපානයේ නිදහස් අධ්‍යාපනයක් නැහැ. සියලුම දෙනා මුදල් ගෙවලා තමයි යන්නේ. දැන් ටෝකියෝ විශ්වවිද්‍යාලය කියන්නේ ආසියාවේ තියෙන ප්‍රධාන පෙළේ එක විශ්වවිද්‍යාලයක්. ප්‍රධාන පෙළේ එක විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලය රජයේ විශ්වවිද්‍යාලය. නමුත් ඒ රජයේ විශ්වවිද්‍යාලය වුණත් ඒකට ගෙවලා තමයි යන්න ඕනේ. පුංචි පදක්‍රම. එතකොට කියන්න පුළුවන් හරි ජපානයේ දියුණුයි. ජපානයේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ජපානයේ මිනිස්සුන්ට සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපේ රටේ ජනතාවට, ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට එහෙම කරන්න බෑ කියලා තර්කයක් ගෙන ආවොත්. ඔව්. ඔබතුමාට ඒ සඳහා පිළිතුරු ලබන්න. ඔව් ඇත්ත වශයෙන්ම කියනවනේ ජපානයේ අපිට ජපානයේ දෙවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් බිඳුවට වැටුණු රටක්නේ. ඔව්. අලු දූලි බවට පත් වුණු රටක්නේ. ඒ මිනිස්සුන්ට කන්න බොන්න මොනවත් නැතුව නැගපු රටක්නේ. ඒ මිනිස්සුත් ඒ අයත් ඉතාමත් දුප්පත් අපහසුතාවයෙන් නැගපු රටක්. ඒක නිසා අපිට කියන්න බෑ අපි දුප්පත් හැමදාම කියලා. අපි දුප්පත් අය පොහොසත් වෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. අර ජපන් භාෂාවෙන් කියපු වගේ ගම්බරු උත්සාහවන්ත වෙන්න ඕන. එතකොට අපිට යන්න පුළුවන් ඒ ඉලක්කයට. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් දැන් ජපානයේ ළමයි part time job අතිරේක රැකියාව මාර්ග. ඔව්. ඒව කළා තමයි ජීවත් වෙන්නේ. පාසලට යනවා හවස 4-5 විතර වෙනකම් පාසල තියෙනවා. පාසල ඉවරුණාට පස්සේ යාලා යනවා part time job එකක් කරන්න. සමහර කටි job දෙකක් කරනවා. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ අපේ වගේ නවකෝදයට මාස 3-4 ගන්නේ නැහැ. ශිෂ්‍යයන් හඳුනා ගැනීමට සමහර තැන්වල මම දැකලා තියෙනවා මාස 3-4 ගන්නව නවකෝදයට. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පටන් ගන්න අවුරුද්දක් විතර ගිහිල්ලා. මම කියන්නේ හැම පීඨෙම එහෙමයි කියලා. දැන් ඉංජිනේරු පීඨ, වෛද්‍ය පීඨ ගොඩක් ක්‍රමවත්ව කරගෙන යනවා. සමහර පීඨ තියෙනවා එහෙම මම දැකලා තියෙනවා ටීවී එකේ. හැබැයි ජපානයේ ඒව නැහැ. මොකද ජපානයේ එහෙම කරන්න තරම් විවේකයක් නැහැ ළමයිට. ඒ ළමයි විශ්වවිද්‍යාලය අවසන් වුණේ 5ටද 5 ඉඳලා රාත්‍රී 12 වෙනකම් part time job එකක් කරනවා. ගෑනු ළමයි පිටු ළමයි සියලුම දෙනා. ඒයින් උපය ගන්න මුදලින් තමයි ඔවුන් විශ්වවිද්‍යාලේ මුදල් ගෙවාගෙන යන්නේ. ඒක නිසා මේ ස්ට්‍රයික් කරන්න, දේශපාලන ගැන කතා කරන්න, තවත් විප්ලව කරන්න ඒ ළමයිට විවේකයක් නැහැ. මට හිතෙන්නේ අපේ කට්ටියට හැදෙන්න බැරි වෙලා තියෙන විවේකේ වැඩි. අපි විවේකේ අඩු කරගන්න ඕන. අපි වැඩ කරන්න ඕන. අපි ඉදිරිය ගැන හිතන්න ඕන. අපිට චිත්‍රයක් තියෙන්න ඕන. අපිට ඩ්‍රීම් එකක් තියෙනවා, සීනයක් තියෙනවා. මේ සිහින කරා අපි ගමන් කරන්න ඕන. එතකොට මේ අපි දුප්පත්ද, අපිට අසරණද, අපිට නැහැ කියන එක නැහැ. හැබැයි පොඩි අඩුපාඩු තියෙනවා. ඔවුන්ට රැකියා කරන්න ස්ථානයක් නැති වෙන්න පුළුවන්. අපි ඒක හදන්න ඕන. අපි රජයක් වශයෙන් ඒ වැඩ පිළිවෙල කරන්න ඕන. කළා ඒ පාසුකම් දුන්නොත් මට හිතෙනවා ලංකාවේ ළමයි ඒකට
නැඹුරු වෙයි, ඒකට පරිවර්තන වෙයි කියලා හිතන. මොකද ජපන් ජාතිකයන් ඒ මිනිස්සු යකඩ මිනිස්සු නෙමෙයිනේ. අපි වගේම මිනිස්සු. ඒක නිසා අපේ කට්ටියත් හරි දක්ෂයි. අපේ කට්ටිය හරි උගත්. අපේ කට්ටිය උසස්. අපේ ජනතාව හරි අවංකයි. අපේ ජනතාව දක්ෂයි. අපිට මේ ගමනේ යාමට පොඩි එනර්ජි එකක් තමයි දෙන්නේ. ශක්තියක් තමයි දෙන්නේ. උත්තේජනයක් විතර අවශ්‍ය. ඒක අපිට අපේ සෝස්සාවෙන් කරගන්න පුළුවන්. අපිට දියුණු වෙන්න පුළුවන් මේ විදිහට. අනේ ධනාත්මක සිතුවිල්ල අපි ඔබ සියලු දෙනාට තිබෙන්නට ඕනේ. අපිට නෑ, අපිට බෑ, අපිට මේක කරන්නේ කොහොමද? මේවට මෙච්චරක් ඕනේ, අච්චරක් ඕනේ කියනවට වඩා අපිට පුළුවන් අපි කොහොම හරි මේක කරමු කියන ආකල්පය, ඒ ධනාත්මක සිතුවිල්ල ඔබේ හිත තුළට පැමිණියොත් ඔබට පුළුවන් දියුණු වෙන්න. දැන් ඔබතුමන් අර ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්න. එහෙම නැත්නම් ප්‍රායෝගික වශයෙන් තාක්ෂණික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පුහුණුව ලබා දෙන්න දැන් දශකයකට අධික කාලයක් තිස්සේ වෙහෙස වෙලා කටයුතු කරනවා. දැන් මේ කොරෝනා වාසංගතයත් එක්ක తాවකාලික විරාමයක් ඇති. ඉදිරියේදී අපේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබතුමන් මේ කටයුත්ත සිදු කරනවද නැත්නම් එය යම් සීමාවකට සීමා කරලා තියෙනවද කොහොමද? අනිවාර්යයෙන්ම අපි දැනට 175ක් පමණ ජපානයට යවලා තියෙන අධිතාක්ෂණික පුහුණු පාඨමාලාවල වලට මේ දවස්වල ජපානයේ ඉන්න 40 දෙනෙක් පමණ සේවයේ නියුක්තව ඉන්නවා. ශ්‍රී ලංකාවේ යෑමට දැනට 60 දෙනෙක් පමණ ඉන්නවා. මගේ ඉදිරි අනාගත බලාපොරොත්තුව 5000ක් පමණ තරුණයන් ශ්‍රී ලංකේ තරුණයන් ජපානයට යැවීමට ඉදිරි වසර කිහිපෙදී. ඉදිරි වසර කිහිපෙ. එය මොන වගේ ක්ෂේත්‍ර ඔස්සේ ඔබතුමන් අවබෝධ කරගෙන තිබෙනවද? කෘෂිකර්ම ශාස්ත්‍රයට, ඒ වගේම දැන් ඇසැම්බලි එකලාස් කිරීම. ඔව්. ඒ වගේම ඉදිරියට අපි ඉංජිනේරු ශාස්ත්‍රයටත් යැවීමට බලාපොරොත්තු වෙනවා. මම මේ දවස්වල ජපානයේ ආයතනයක කතා කරගෙන යනවා. අපේ ඉංජිනේරුවනුත් ඉදිරි අනාගතය කියන්නේ නොබෝ කාලයකින් මේ කොරෝනා ව්‍යසනයෙන් පස්සේ මට ජපානයට යවන්න පුළුවන්. ඒ සඳහා අපේ රජයේ සහයෝගයත් මට අවශ්‍ය වෙනවා. මට හිතෙන්නේ රජයේ සහයෝගය නොමසුලුව මට ලැබෙයි කියලා මම හිතනවා. ඒකත් ලැබුණොත් මගේ මේ ශක්තිය දෙගුණ තෙගුණ කරලා රටට තව තවත් සේවය කරන්න පුළුවන්. මේ තරුණ ජවය තවත් ජපානයේ තාක්ෂණයත් එක්ක එකතු කරලා රට දියුණු කරන්න හයියක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔබ රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඒ නිසා මේ අපි දන්නවා විශේෂයෙන් ජපානය වගේ රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතිශය වැදගත් ශ්‍රී ලංකාව වගේ රටකට. එකක් අපේ කලාපයේ රටක් සහ අපිට අතීතයේ සිට ඊටාම කුළුපංගුව වගේම මිත්‍රශීලීව කටයුතු කළ රටක්. මේ රාජ්‍යතාන්ත්‍රික සබඳියාවන් ඉදිරියට පවත්වාගෙන යාමට රටේ දේශපාලන නායකත්වය ඉතා ඍජු බලපෑමක් සිදු කරනවා. කොහොමද ඔබතුමන් කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කරන නිසාත් ඒ කටයුතු සම්බන්ධයෙන් වර්තමානයේදී ක්‍රියාත්මක වෙන්නේ? ඔව්. අත් වශයෙන්ම කියනවා නම් ජපානයේ මොනියම් හෝ කටයුත්තක් කරනවා නම් අපි හිතමු උදාහරණයක් විදිහට ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන එනවා නම් එහෙම නැත්නම් ජපානයේ ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන වැඩපිළිවෙල කරනවා නම් ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාව තවත් වැඩි කරනවා නම් මේ සම්බන්ධතා අනුව තව තවත් ශ්‍රී ලංකාව දියුණු කිරීමට තව තවත් උදව් උපකාර ජපානයෙන් ගන්නවා නම් ඇත්තටම වුන් ගොඩක් දුරට සමීප පෞද්ගලික මිත්‍රත්වයට තමයි ඉතාමත් ආදරය කරන්නේ. පැහැදිලිව. ඒක නිසා ජපන් රජයේ රාජතාන්ත්‍රිකයින් සහ ව්‍යවසායකයින් සහ උගතුන් සමග පෞද්ගලික සම්බන්ධතා තියෙන අයට තමයි මේවා ගොඩක් කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා පැවසූ වගේ ඔවුන්ගේ භාෂාවෙන් ඔවුන්ට කතා කරන්න ඕන. ඔවුන් එක්ක පෞද්ගලික හිතවක්කම් තියෙන්න ඕන. එතකොට අපි රාජ්‍යතාන්ත්‍රිකයක් උවත් නුනත් අපිට මේ වැඩ කටයුතු කිරීමේ හැකියාව ප්‍රවණතාවය වැඩි වෙනවා. නමුත් අපේ රජයනොත් යම්කිසි බලයක් ලබලා දෙනවා නම් ඒ බලය සහ ඒ රටේ නායකින් සමග තියෙන සම්බන්ධතාවය පාවිච්චි කළා අපේ රටට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් කියලා මම හිතනවා. අවසාන වශයෙන් ඔබතුමාට සමස්තයක් ලෙස ජපානය ශ්‍රී ලංකාව අතර මේ සබඳියාව වෙනුවෙන් දශක 3කට අධික කාලයක් තිස්සේ කටයුතු කරනවා. ඒ වගේම ආයෝජකයෙක් වශයෙන් ඔබ ආයෝජන රැගෙන ඇවිල්ලා තිනවා. රට වෙනුවෙන් ඒ කල හැකි කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරලා තිනවා. තවමත් ඒ ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. අවසාන වශයෙන් ඔබතුමාට අපේ රටේ සමස්ත පොදු මහ ජනතාවට ලබා දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? අපි ජපානයේ වගේ රටකට තව තවත් ලං විය යුතුයි. ජපානයේ තාක්ෂණය සහ ඔවුන්ගේ ක්‍රමවේදයන් සහ ඔවුන්ගේ දියුණු වැඩපිළිවෙල අපි අරගෙන ශ්‍රී ලංකාවට ඔබින විදියේ
සංවර්ධනයක් අපි ශ්‍රී ලංකාවේ කළ යුතුයි. එම නිසා ශ්‍රී ලංකාව ජපානයක් කිරීම නෙමෙයි, ජපානයේ හොඳ දේවල් අරගෙන ශ්‍රී ලංකාව දියුණු ශ්‍රී ලංකාවක් කිරීම තමයි මට හිතෙන්නේ උචිතයි කියලා. හොඳ පණිවිඩයක් ලබා දුන්නේ. කියන්නේ ජපානය කිරීම නෙමෙයි, ශ්‍රී ලංකාව ජපානයක් බවට පත් කිරීම නෙමෙයි. එහෙම නැත්නම් සමහරව හිතන විදිහට ශ්‍රී ලංකාව ඇමරිකාවක් බවට පත් කිරීම. ඒ රටවල තිබෙන යහපත් ලක්ෂණ සහ යහපත් දේ අපි රැගෙන අපේ රට දියුණු රටක් බවට පරිවර්තනය කළ යුතුයි කියන කාරණාව තමයි එතුමන් අපිට පණිවිඩයක් විදිහට ලබා දෙන්නේ. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ආචාර්ය සුනිල් ගමගේ මැතිතුමන්ට එක මගේ රට අපේ වැඩසටහනට පැමිණියාට. අපි මේ වැඩසටහනට ඔබතුමාට ආරාධනා කළේම ඔබතුමන් ආයෝජකෙක් විදිහට හොයන්නෙත් අලුත් වැඩ කරන්නට පුළුවන් පරපුරක්. අන්නේ වැඩ කරන්නට පුළුවන් පරපුරට ඉඩ ලබා දෙන වැඩසටහන තමයි එක මගේ රට වැඩසටහන. ඒ නිසා ඔබතුමන්ලා සහ ඒ තාරුණ්‍ය මුණ ගැස්වීම සහ ඒවා ඒ සියලු දෙනා එක වේදිකාවට රැගෙන ඒම අපේ වගකීම මාධ්‍ය විදිහට. ඒ නිසාම තමයි එතුමන්ට අපි ආරාධනා කළේ. යලිත් අපි මතක් කළොත් එතුමන් දශක 3කට අධික කාලයක් ජපානයේ සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගනිමින් වර්තමානයේ වන විට නිර්වේතනීය ජපානයේ ශ්‍රී ලංකාවේ ගරු කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් කටයුතු කරන 2009 වසරේ සිට 2015 වසර දක්වාත් ඉන් අනතුරුව යලිත් වරක් මේ වසරේ සිටත් එතුමන් ඒ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ජපානය සමග එකතුව ඩොලර් මිලියන 180කට පමණ වැඩි ආයෝජන සංඛ්‍යාවක් රටට රැගෙන ආපු බොහොම ආඩම්බරකාර ශ්‍රී ලාංකීය පුත්‍රයෙක් විදිහට එතුමන් හඳුන්වා දෙන්නට පුළුවන්. අපි විශ්වාස කරනවා එතුමන්ගේ මේ සබඳතා ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකාව දියුණු කරන, එහෙම නැත්නම් අර design in Japan assembled in Sri Lanka කියන විදිහට නිෂ්පාදන අපට දැක ගන්නට පුළුවන් වෙවි ලෝක වෙළඳපොලේ. මොකද ඒවා මේ වෙද්දි තියෙන්නේ වෙන වෙන රටවල නමින්. අපි විශ්වාස කරනවා එතුමන්ගේ මැදිහත් වීම, එතුමන්ගේ තිබෙන සබඳතාව, එතුමන් ජපානය සමග ගොඩනගාගෙන තිබෙන මිත්‍රත්වයත් එක්ක අනාගතයේදී මෙන්න මේ වචන ඇති අධිතාක්ෂණික උපකරණ, විදුලි උපකරණ, රථවාහන අපට දැක ගන්නට හැකියාව ලැබෙවි. ඒ රටවල මිනිස්සු ජපන් වාහනේ හැබැයි ලංකාවේ ඇසෙම්බල් කරපු, ලංකාවේ එකලස් කරපු වාහනේ තමයි දැන් අපේ රටට එන්නේ කියලා කතා කරන තැනට පත් කරන්න හැකියාව ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එවනම් අපි එක මගේ රට වැඩසටහන තුලින් සමගන යන්නට සූදානම් වෙන්නේ. අපි ගොඩනගමු අපේ රට වෙනුවෙන් එකවන්න වැඩ කරමු සහ වෙහෙස වෙමු. දැනට අපේ හිතේ තියෙනවා නම් අර අපි කියන්නේ යම් උදාසීන ගති ඒවා බැහැර කරමු. මොකද අපි නැගී සිටින්න ඕනේ රටක් විදියට. ඒ වෙනුවෙන් මාධ්‍ය වගකීම ඉෂ්ට කරන්න අපි සූදානම් කණ්ඩායමක් ලෙස එක මගේ රට විදිහට.